සම්මා සම්බුදු සරණයි ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත පින්වත් ඔබ සැමට බෞද්ධ නාලිකාව අද දවසේදීත් ඔබේ දහම් දිවිපෙවෙතට තව තවත් මගහසර කියා දෙන්නට සූදානම් දායකත්ව ධර්මදේශනය හරහා සුපින්වත්නි අද දවසේදී ඒ උත්තුංග කර්තව්‍ය සාක්ෂාත් කරගනුවස් අපගේ දම්සභා මණ්ඩපයට වැඩමවා වදාලා රිදී මාලියද්ද පුරාණ විහාරාධිකාරී කඩුවෙල විද්‍යාලෝක පරිවේනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි අපේ දේශකයන්න් වහන්සේ පළමු කොට নমස්කාර පූර්වකව සාදුනාදයක් පවත්වා පිළිගනිමු මේ පුණ්‍යවන්ත මොහොතට සාදු 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 අද දවසේදී මේ ධර්මානුශාසනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ රත්මලාන නෙළුම්පුර දෙවන පටුමග අංක 1 දරණ නිවසේ පදිංචි දිලිනි විජේසුන්දර මහත්මිය සහ රුවන් කරුණාරත්න මහත්මයා යන දෙපළ විසින්. මේ මතක් කිරීමත් සමගින් පින්වත්නි අපි සැවොම ධර්මදේශනය ශ්‍රවණය කරන්නට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා නැවත වාරයක් සාදුනාදයක් පවත්වා নমස්කාර පාඨය කියමු. සාධු 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 අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි හත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි හත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි හත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාධු සාධු සාධු
समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सघ्मोक्खदं धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से खनं पञ्च विदुं लोके ब्रह्मचर्यं अनुत्तरं ये मग्गं पटिपञ्जिंसु तथागताभवेदितं ते वासनावंत ගුණගරුක සත්පුරුෂ පින්නතුනි ධර්ම ශ්‍රවණාබිලාසීව මේ මොහොතේ සූදානම් වෙන්නේ ජීවිතේ ඊ타ත්ම වටිනා ජීවිතේට උතුම් මොහොතක් උදා කරන්නට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අද මේ උතුම් පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ දිලිනී විජේසුන්දර සහ රුවන් කරුණාරත්න කියන දෙපළගේ දායකත්වයෙන් ඒ අංක 1 දෙවන පටුමඟ නෙළුම්පුර රත්මලාන ප්‍රදේශයේ පදිංචි ඒ ධන්පතීන් දෙපළ විසින් තමයි අද මේ පින්කමේ මූලික දායකත්වය ප්‍රධාන දායකත්වය අරගෙන කටයුතු කරන්නේ මියගිය සියලු ඥාතීන්ට පින් දෙන්නත් ඒ වගේම රවිජ කරුණාරත්න සහ සඳලි කරුණාරත්න දරුවන්ට ඒ වගේම තමන්ගේ පින්බර දෙමාපියන් දෙපළට සිත පැතීමත් කියන මේ අරමුණුත් ඒ වගේම රවිජ කරුණාරත්න පුතුගේ 11 වන උපන්දිනය වෙනුවෙන් ඒ උපන්දිනයේ පුණ්‍යවන්ත උපන්දිනයක් බවට පත් කර ගැනීම අරමුණු කරගෙන ඒ වගේම තමා ඒ දෙපළගේ 15 වන විවාහ සංවත්සරය වෙනුවෙන් ඒ අයට ආශිර්වාද කිරීමත් රටදේ වෙනුවෙන් ජීවිත පූජා කළ සියලු රණවිරුවන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කිරීමත් කියන මේ අරමුණු මුදුන්පත් කර ගන්නට මේ උතුම් දේශනාව සිද්ධ කරන්නට සිතුවිලි පහළ වුණා. ඒ පහළ වුණ සිතුවිල්ල ඊ타ත්ම වටින උතුම් සිතුවිල්ලක්. දැන් අපි ඒ උතුම් සිතුවිල්ල මල් ඵල ගන්වන්නට සූදානම් වෙන මොහොත. ඒ නිසා එහෙ මෙහෙ දුවන මේ හිත එක අරමුණකට අරගන්න ඕන. නිතරම හිත ගමන් කරනවනේ. අපි වාඩිලා හිටියට හිත එහෙ මෙහෙ යනවා. හරි පහසුයි. සිතෙන් යන්න පුළුවන් නම් අපිට ගමන් බිමන් සිතෙන් ගිහිල්ලා අපේ ගමන් බිමන් අපිට ඉෂ්ට කරගන්න පුළුවන් නම් කොච්චරනම් සරලද පහසුද? ඒ තරම් වේගයෙන් ගමන් කරන මේ හිත මේ මොහොතේ ඔබත් සමග තියාගන්න ඕන. එළඹුණ මොහොතේ හිත පවත්වාගෙන
ඊ타ම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරනවා කියන උතුම් සිතුවිල්ලෙන් අපි මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම් වීමක් හැටියට සාදුනාදයක් පවත්වන්න. අද ධර්මදේශනාව සඳහා මම මාතෘකාව හැටියට අපි කොයි කාගේ ජීවිතේටත් ඊ타මත්ම වැදගත් වෙන මේ මනුස්ස ජීවිතයේ තියෙන අපි ලැබුව මේ උත්තරීතර මනුස්ස ජීවිතය අපි ලැබුව මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයේ කොච්චරනම් වාසනාවන්තද කියලා බලන්නයි අපි යන්නේ. අපි ගත කරන මේ ජීවිතය කොයිතරම් වාසනාවන්ත එකක්ද කියලා හිතන්නට අපිට තාමත්ම වැදගත් සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ සඳහන් වෙන අක්ඛන සූත්‍රය. සූත්‍රයේ නම අක්ඛන සූත්‍රය. මේ අක්ඛන කියලා කියන්නේ නුසුදුසු කාලය කියන එක. නුසුදුසු අවධිය කියන එක. දැන් අපේ ජීවිතය ගැන අපි හිතමු. එක්තරා සංස්කෘත පඬිවරයෙක් පැහැදිලි කරනවා මේ ජීවිතේ යථාර්ථවත් බව. ජීවිතයේ ස්වභාවය ආයුර් වර්ෂතං කෘණං පරිමිතං රාත්‍රවද දර්දං ගතං තස්යාත්තස්ස පරාත්පරාර්ධම පරේ බාලත්වං වෘද්ධත්වයෝ සේසං ව්‍යාධි වියෝග දුක්ඛ මරණයි සේවාදිබිර් බීයතේ ජීවේත් වාරි තරංග චංචල පටු සෞඛ්‍යං කృతం පාණිනා. මේ ශ්ලෝකයෙන් පැහැදිලි කරනවා අපිට අපේ පරමාවශ්‍ය දැන් කීයද? 120යි අඩු කරගන්න කැමති නෑනේ නේද? පරමාවශ්‍ය අපේ 120යි අපි හිතමුකෝ 100යි කියලා. මේ ශ්ලෝකේ සඳහන් වෙන විදිහට අවුරුදු 100ක් අපි ජීවත් වෙනවා නම් අඩක් මොකද කරන්නේ? රාත්‍රියට ගෙවෙනවා. දවල්ටත් නිදා ගන්න ගියොත් මේ වගේ වෙලාවට නිින්ද ගියොත් තවත් තියෙන කාලේ අඩු වෙලා යනවා. එහෙම හිතුවාම ඉතිරි වෙන්නේ කීයද එතකොට? 50යි. එතකොට අඩක් රාත්‍රියට ගෙවෙනවා. තව කොටසක් තමයි අපිට ඉතිරි වෙලා තියෙන්නේ. ඊළඟට ශේෂය කියලා කිව්ව ඉතිරියනේ. ව්‍යාධි ලෙඩ හැදෙනවා. ජීවිතේ පුරාම හැදිච්ච ලෙඩ එකතු කරලා බැලුවොත් අවුරුදු 5-6ක්ම ලෙඩ වෙලා ඉඳලා තියෙන්නේ. නේද? මාසයක් අමාරක් රෝහල් ගත වෙලා ඉන්න පුළුවන්. ඒ විදිහට එකතු කරලා බැලුවොත් අවුරුදු 5-6ක් ලෙඩ වෙලා. ඒ අතර වියෝග විපත් සිද්ධ වෙනවා. බාලත්වං වෘද්ධත්වයෝ. මේ පුංචි අවදිය ඔබේ පුංචි කාලයට යන්න බලන්න. පළවෙනි අවුරුද්ද මතක් කරන්න. සිහියට එනවද? නෑ. අපේ අම්මා තාත්තා තමයි අපිව හැදුවේ, වැඩුවේ, පෝෂණය කළේ. අපි ජීවත් වුණා නෙවෙයි. අපිව ජීවත් කළා. අපිට මේ දෙපයින් නැගී සිටින්න ශක්තිය දුන්නේ අම්මයි තාත්තයි දෙපළ. ඒ අය තමයි අපි මේ සමාජයට දායාද කළේ. ඒ අයට තිබුණා ඕනනම් අපිව හදන්න නැතුව අත්හරින්නත් තිබුණා. එහෙම වුණා නම් අපි මේ තරම් වටිනා ජීවිතයකට යමු වෙන්නේ නැහැ. එහෙමනම් බාල කාලයටත් අවුරුදු 5ක් විතර යනවා. ශේෂයෙන් එකටත් 5ක් විතර යනවා. ලෙඩ වලටත් 5ක් විතර යනවා. තව ඉතිරි වෙන්නේ 40යිනේ. ඒකෙන් වෘද්ධත්වයෝ වයසට ගියාමත් තව ටිකක් යනවා. දැන් වයසද? නෑ මේ ඉන්න අය ඔක්කොම තරුණ අය. වයසක කවුරුත්ම නෑ. වයසක කියලා කියන්නේ නොහැකි. නාකි කියලා කියන්නේ නොහැකිකමනේ. නොහැකි නෑනේ මේ කාටත් හැකි. මේ ඇවිල්ලා ඉන්නේ බණ අහන්න. ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්. බණ භාවනා කරන්න පුළුවන්. සිල් රකින්න පුළුවන්. එහෙනම් තරුණයි තාම. නේද? තාම වයසට ගිහිල්ලා නොහැකි කාලයක් එනවා. ඔන්න අම්මා තාත්තා මේ අයට මුකුත් කරගන්න බෑ. සියලුම දේ අර දරුවන්ට කරලා දුන්නා වගේ ඒ අම්මට තාත්තට සියලු කටයුතු ඇඳුම පැළඳුම අඩුම ගානේ වැසිකිලි කැසිකිලි යාම පවා දරුවන් විසින් කරගන්න අවධියක් එනවා. ආන් ඒ කාලෙටත් අවුරුදු 5ක් 6 ගත වෙලා යනවා. ඒ තමන් ලැබපු කාලය යනවා. ඒකටත් ටිකක් ගියාම ඉතිරි වෙන්නේ 35ක් විතර. ඒකමුත් තව නොඑක් විදිහේ දුක් කරදර කම්කටොළු බාධක හිරිහැර වලට ගිවිල ගියාම අපි ජීවත් වෙන්නේ බොහෝම අල්ප කාලයයි. අවුරුදු 25ක් 30ක් වගේ කාලයක් තමයි අපි මේ ඇසින් කනින් දිවින් ශරීරයෙන් මේ පංචේන්ද්‍රයන් පිනවනවා කියලා සතුටු වෙනවා කියලා ජීවිතේ වින්දනය කරන්නේ මේ තරම් පුංචිම පුංචි කාලයක්. ආන්න ඒ කාලේ ඊටාම වාසනාවන්තයි. මේ ලෝකයේ තියෙන උසස්ම උතුම්ම ජීවිතය තමයි අපි ලබලා තියෙන්නේ. මනුස්ස ජීවිතය කියන එක මේ ලෝකයේ තියෙන උසස් ජීවිත අතර විවිධ සත්ව නිකායන් ඉන්නවා. ඒ අතර අපිට ලැබිලා තියෙන මේ තාමත් උසස් ජීවිතයක් හැබැයි පුංචි කාලයයි තියෙන්නේ.
ඒ කාලය පිළිබඳ හිතන්නට මේ අක්ඛන සූත්‍රය තාමත්ම වැදගත් වෙනවා. අපි මේ කරුණු 8ක් සඳහන් වෙනවා. පළවෙනි කාරණය තමයි මේ මුලින්ම අපි සිහිපත් කළේ යමෙක් මේ ලෝකේ ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කණං පච්ච විදුන් ලෝකේ මේ ක්ෂණය තුල බුදුදහමට නැතිනම් ධර්මයට නැඹුරු වෙලා ධර්මානුකූල ජීවිතයක් යම්කිසි කෙනෙක් ගත කරනවද එයා මේ ලෝකයෙන් ඈතර වෙච්ච කෙනෙක් කියන එක ඈතර වෙන්නට යන කෙනෙක් කියන එක මේ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. හැබැයි එවැනි කාලයක ඉපදෙන්න ඕන එහෙම කරන්න අපි. දැන් අපි මේ කාලය තුල දැන් මේ බුද්ධෝත්පාද කාලයක්නේ. බුදු බණ අපිට ඇහෙනවා. නේද? සද්ධර්ම ශ්‍රවණය කරන්න අපිට ඕන තරම් ඉඩ කඩ දැන් හොඳට පුළුල් වෙලා තියෙනවා. ඒ වගේම බොහෝ පිරිසක් හොඳට බණ අහනවා. ඒ බණ නිසාම ජීවිත ආලෝකමත් කරගත්ත අය ඕන තරම් ඉන්නවා. එහෙමනම් අපි හිතමු දැන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මයේ පවතිනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ ශාසනය තුල පුළුවන්. ඒ ප්‍රතිපත්තිකාමී ජීවිතය තුළ අපි ගමන් කළා නම් අපිට අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි මෙවැනි කාලයක් තුල කෙනෙක් නිරයේ උපදිනවා. එවැනි කෙනෙකුට මේ වාසනාව තියනවද? බඹසර හැසිරීමේ වාසනාව තියනවද? නෑ. සද්ධර්ම ශ්‍රවණය කිරීමේ වාසනාව තියනවද? නෑ. බුදුරජාන් වහන්සේ මේ අක්ඛන සූත්‍රයේදී පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක් බුද්ධෝත්පාද කාලයක මේ මහා භද්‍ර කල්පය තුල මේ අන්තස් කල්පයන් තුල බුදුවරු 5 නමක් බුදු වෙනවා. දැන් 99ක්ම බුදු වෙලා. නේද? එහෙනම් අපි ඊ타ත්ම වාසනාවන්ත කාලෙක බුදුහාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ වැඩ හිටියේ මේ අහවල් තැන. මේ සියල්ල පිළිබඳ අපිට දකින්න උන්වහන්සේ පිළිබඳව දකින්න මනසින් දකින්න පුළුවන් ශක්තියක් අපිට දැන් තියෙනවා. ඒ වගේම උන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අපිට කියවන්න අහන්න ලැබෙනවා. හැබැයි නිරේ ඉපදිච්ච කෙනෙකුට අවස්ථාව තියෙනවද? බඹසර ඇසිරලා මේ සංසාරයෙන් ඉගොඩ වෙන්න බෑ. එහෙමනම් යම්කිසි කෙනෙක් නිරයේ ඉපදුනොත් කොයිතරම් සද්ධර්මය ඇහුණත් දේශනා කළත් කොයිතරම් බුද්ධෝත්පාද කාලයක් වුණත් ජීවමාන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා කියලා කිව්වත් ඒ අයට පුළුවන් දෙයකින් ප්‍රයෝජන ලබන්න බෑ. ඒ වගේම තමයි දැන් මේ මිනිස්සු කියන අය කොච්චරද අපේ රටේ ඉන්න පිරිසක් ගණන් කරන්න පුළුවන් නේ. මිනිස්සු කියන අය ගණන් කරන්න පුළුවන් කොච්චරද කියලා. ලෝකේ ජනගහනය කොච්චරද කියලා කියනවා. නේද? හැබැයි සත්වනිකායන් වල ඉන්න අය කූඹි කඩි කොච්චර ඉන්නවද? කවුරුවත් මේ ගිනස් වාර්තාවක් තියනවා ගණන් කරලා තියෙනවද? පුළුවන් නම් කරනවා නේද? හඳටත් ගියේ එකේ නේද? අඟහරු තරණය කරන එකේ මේක කරන්න බෑ. ඇයි? අනන්තයි. අප්‍රමාණව එවැනි සත්වනිකායන් වල සතුන් ජීවත් වෙනවා. ප්‍රමාණයක් කරන්න බෑ. දැන් බලන්න අපේ වටිනාකම කොච්චර එනවද කියලා. දැන් අපි එතන ඉන්නවද? නෑනේ. එහෙමනම් තිරිසන් ආත්ම භාවයක ඉපදුනොත්, තේසං යෝනියක ඉපදුනොත්, ඒ අයට මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන්කමක් ලැබෙන්නේම නෑ. බුදුහාමුදුරුවෝ පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේම ධර්ම දේශනා කරනවා කියලා කිව්වත් ඒ අයට වාසනාව තියෙනවද? බඹසර හැසිරෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ අක්ඛන සූත්‍රයේදී තුන්වෙනි කාරණය හැටියට යම්කිසි කෙනෙක් പ്രേතාත්මයක උපදිනවා. දැන් പ്രേතාත්මයක උපදින්නේ කොයි වගේ අයද? මිනිස්සු වෙලා ඉන්න අය പ്രേත වෙලා උපදිනවා කියනවා. නේද? දැන් එහෙමනම් මේ බලන්න සාමාන්‍ය අපේ ආච්චිලා සීයලා මරණ වෙලාවේ මරණාසන්න වෙලාවේ අර නොහැකි කමටපත් වෙලා මරණාසන්න වෙලාවේ කොච්චරවත් අපි මේ ජීවිතේ වැඩ කරනවනේ. නේද? ජීවිතේ පුරාම නොඑක් විදිහේ වැඩවල යෙදලා ඉන්නේ. දැන් වැඩ ඉවරද? දැන් නම් ඔක්කොම වැඩ ඉවර කරලායි තියෙන්නේ. දැන් මම මේ වයසට එනකොට සියලුම වැඩ නිමයි. දැන් මට පිනට දහමට තමයි මගේ කාලය යොමු කරන්න තියෙන්නේ කියලා කවදාවත් කාලයක් එනවද? නෑ. මේ ගත වෙලා යන මොහොතම තමයි ධර්මානුකූලව ජීවත් වෙන්න ඕන. එහෙමනම් ජීවිතේ වැඩ කටයුතු කවදාකවත් නිම වෙන්නේ නෑ. අවසානයක් නෑ. මරණාසන්න වෙලාවෙත් ලොකු දුවේ පොඩි දුවේ පොඩි පුතේ තව වැඩ ටිකක් තියෙනවා අර ටික කරන්න ඕනේ මට ඉතින් දැන් බෑනේ. දැන් මේවා හරක බලා ගන්න ඕනේ කිය සමහරට කියනවා. ආවල් තැනක් තියෙනවා. එතන ඉන්න කෙනා ටිකක් අපිට එච්චර හොඳ අය නන් නෙවෙයි. මරණාසන්න වෙලා ඉඳලා. දැන් මේ අපි රැස් කළ සම්පත්
මේ වෙලාවෙවත් අපිට අත්හරින්න බෑ. දැන් බැරි නිසා නොහැකිනේ, නාකිනේ. නේද? බැරි නිසා මොකද කරන්නේ? තමන්ගේ ඥාති හිතයිසිනු දුවදරුවන්ට පවරනවා. ඔය පවරා ඉදින් මැරිලා ගියොත් එම අර අහවල් තැන තියෙන එක රැක ගන්නයි කිය ඉදින් මරණය આવොත් එයත් යනවා ඒක රකින්න. ඔන්න ඊට පස්සේ කියනවා භූතයෙක් වෙලා පිසාචෙක් වෙලා අර වගේ තැනක ඉපදෙලා ඉන්නවා මේ වගේ තැනක ඉපදෙලා ඉන්නවා පින් බලාපොරොත්තු වෙනවයි කියලා කියනවා. නේද? ඉතින් එහෙමනම් කෙනෙක් මේ උතුම් මනුස්ස ජීවිතයක් ලබලා මේ අත්හරිනවනේ. ඒ නිසා අපි සත්පුරුෂ භූමියටවත්පත් වෙන්න. නිවනේ හඬ, නිවනේ රසය, නිවන කියන්නේ මොකක්ද? මේ සම්පත් කවදාකවත් මේ ලෝකේ කවුරුවත් අරන් යන්නේ නැහැනේ. අරන් යන්න බෑ. අරන් යන්න පුළුවන් නම් අනිත් අයගේවත් අරන් යයි. නේද? අරන් යන්න බැරි එකම හොඳයි. නේද? ඔය හොයාගන්නත් බෑ ගිය තැනක්. නඩු දාන්නද? නේද? ඒ නිසා මේ කාටවත් මේ සම්පත් අරගෙන යන්න බෑ. මේ ලෝකේ කිසි කෙනෙක් අරගෙන ගියෙත් නෑ. ඒ නිසා අපි මේවා අල්ලා ගන්න ගියොත් පියාපත් බර වැඩි එතනම ඈලනවා. එතනම වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සම්පත් වින්දනය කරමින් ගත කරන මේ ජීවිතය තුළ ඊටාම සද්ධාවෙන් සොම්නසින් මේ මනුස්ස ජීවිතයේ වටිනාකම දිහා අපි බලන්නට, දකින්නට උත්සාහවත් වෙන්නට ඕන. එහෙමනම් ආන්න ඒ විදිහෙන් උත්තරීතර මනුස්ස ජීවිතයටපත් වෙන අය, අර විදිහෙන් නොඑක් විදිහ ජීවිතවලටපත් වෙන අය සමහර වෙලාවට අපි කියමුකෝ තිරිසන් ආත්ම භාවයක ඉපදුණයි කියලා. ඒ අයට බුදුහාමුදුරුවෝ පහළ වෙලා ඉන්නවා, චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා. වැඩක් තියනවද? പ്രേත ලෝකයක പ്രേත ආත්ම භාවයක ඉපදුනොත් ඒ අයට ප්‍රයෝජනයක් නැහැ. ආන නුසුදුසු අවස්ථාවක්. එහෙමත් නැතිනම් කොච්චර සත්‍ය ධර්මයේ ඇහුණත්, කොච්චර බණ ඇහුණත් ඒ අයට ප්‍රයෝජන ලබන්නට බෑ. പ്രേත විශේෂ ඉපදුනොත්, പ്രേත ආත්ම භාවයක ඉපදුනොත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් කරුණු තුනක් අපි සඳහන් කළා. ඊළඟට ඊටාම දීර්ඝ ආයුෂ තියෙන අපේ ආයුෂ සමහර වෙලාවට දැන් අපි අහලා තියෙනවානේ ඔය සත්බුදු වරුන් දැක්ක එක ජීවිතේම සත්බුදු වරුන්ම දැක්ක දෙවිවරු අදත් දිව්‍ය ලෝකවල ඉන්නවා. එතකොට එක ජීවිතේ එතකොට කොයිතරම් කාලයක් ජීවිත කාලයේද? ඒ වගේ අසඤ්ඤ තල තියෙනවා. ඒ සංඥාවක් නැහැ මේ ලෝකයේ පිළිබඳ බුදුහාමුදුරුවෝ පහළ වුණයි ගිහිල්ලා බණ අහන්න ඕනේ කියලා එයාට දැනෙන්නේ නැති දීර්ඝාෂ්ක ඇති දිව්‍ය ලෝකවල එහෙමත් අසඤ්ඤ තලෙහි ඉපදිච්ච පිරිසක් වුණොත් බුදුහාමුදුරුවෝ පහළ වෙලා ඉන්නවා. මේ භවය එහෙමත් මේ මහා භද්‍රකල්පයත් ගෙවිලයි. හැබැයි අර අයගේ ආයුෂ අවසන් නැහැ. අසඤ්ඤ තලෙහි ඉපදලා ඉන්නේ. ඒ අයට පුළුවන් ද සද්ධර්ම ශ්‍රවණය කරලා නිවන් දකින්න බෑ. එහෙනම් ඒකත් අක්කන හෙවත් බඹසර විසුමට සුසුසු කාලයක් වෙන්නේ නෑ කියලා පැහැදිලි කරනවා. එතකොට බලන්න දැන් මේ කරුණු හතරම එක්කෝ නිරයේ ඉපදුනොත් බෑ, ඊළඟට තිරිසන් ආත්ම භාවයක ඉපදුනොත් ධර්ම ශ්‍රවණය කළා නිවන් දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. ඊළඟට പ്രേතාත්ම භාවයක ඉපදුනොත් මේ සත්‍ය ධර්මයෙන් ප්‍රයෝජන ලබන්නට බෑ. ඒ වගේම තමයි අසඤ්ඤ තලෙහි ඉපදුනොත් මේ සත්‍ය ධර්මයෙන් ඒ අයට ප්‍රයෝජන ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. දැන් අපි කොච්චර වාසනාවන්ත පිරිසක්ද කියලා බලන්න. ඒ වගේම තමයි තව සමහර කෙනෙක් ප්‍රත්‍යන්ත දේශවල උපදිනවා. ම්ලේච්ඡ ජාතීන් ඉන්න ප්‍රදේශයක උපදිනවා. දැන් මේ සද්ධර්මයේ නැති ම්ලේච්ඡ ජාතීන් ඉන්න පළාත් තියෙනවා, ප්‍රදේශ තියෙනවා, රටවල් තියෙනවා. එවැනි පළාතක ඉපදෙනවා. එහි හිටියොත් භික්ෂුවක් දකින්න නැහැ, භික්ෂුණියක් දකින්න නැහැ. ඒ වගේම උපාසකයෙක් කියලා කෙනෙක් නැහැ, උපාසිකාවක් කියලා කෙනෙක් නැහැ. එහෙමනම් ඒ අයගේ පිහිටක් ලැබෙනවද? නැහැ. ඒ අයගේ පිහිටක් ලැබෙන්නෙත් නැහැ. මේ යථාර්ථය, මේ හරිද, වැරදිද කියලා කවදාකවත් ඒ අයට පිහිටක් ලැබෙන්නේ නැති අර වගේ ම්ලේච්ඡ ජාතීන් ඉන්න ප්‍රත්‍යන්ත දේශයක උපදිනවා. ඒ විදිහෙන් ඉපදුනොත් ඒ අයට පුළුවන් කමක්වත් නැහැ මේ උතුම් සද්ධර්මයෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර කෙනෙක් ඉන්නවා ඊළඟ කරුණ හැටියට අම්මා තාත්තා පිළිබඳ විශ්වාසයක් නැහැ. දැන් අම්මා තාත්තා කියලා කියන්නේ අපිට කවුද? ගෙදර ඉන්න බුදුහාමුදුරුවෝ නේද? එහෙමනම් ගෙදර ඉන්න බුදුන් හැටියට සඳහන් වෙන මේ අම්මා තාත්තමත් සලකන්නේ නැති. ඒ අයට ගරු බුහුමන් කරන්නේත් නැහැ. ඒ වගේම තමයි දන් දීමේ විපාක තියෙනවද? ඒ වගේ විපාක නැහැ කියලා විශ්වාස කරනවා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණයේ විපාක ඔයගේ ඇති වැඩක් නැහැ. ඒ වගේ හිතන මිනිස්සු නැද්ද? ඕන තරම් ඉන්නවා.
කර්මයේ කර්මඵලයේ පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒ විදිහෙන් හිතන මිනිසුන් ඕනතරම් මේ සමාජය තුළ ජීවත් වෙනවා. විද්‍යමාන වෙනවා. ඒ විතරක් නෙවෙයි. දන් දීමේ ඵල විපාක නැහැ, සිල් රැකීමේ විපාක නැහැ, ධර්ම ශ්‍රවණයේ විපාක නැහැ, ආගන්තුක සත්කාරයේ විපාක නැහැ, අම්මා තාත්තා කියලා කෙනෙක් ඒ පිළිබඳ විශ්වාසයක් නැහැ, ගුණ ධර්ම මොනවද මේ කිසි දෙයක් පිළිබඳ විශ්වාසයක් නැති මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා උපදිනවා. එතකොට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනවා, චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා කියලා යාට එකකින් පල් ලබන්න පුළුවන්ද? බෑ. ආන් ඒ විදිහෙන් මිත්‍යා දෘෂ්ටිකයෙක්ව ඉපදුනත් මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේම නැහැ. එහෙමනම් ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ මේ විදිහට කරුණු එකින් එක පැහැදිලි කරනවා. ඒ වගේම තව කෙනෙක් අඳගොළු බිහිරි ස්වභාවයෙන් ඉපදිනවා. අපි කියන්නේ කෙලතොළු භාවයෙන් උපදිනවා, අඩුපාඩුකම් සහිතව උපදිනවා. නේද? එක්කෝ මන්ද බුද්ධිකව උපදිනවා. මේ කොච්චර බුදුහාමුදුර ළඟ හිටියත් මන්ද බුද්ධිය ඇහෙන්නේ නැතිනම්, තේරෙන්නේ නැතිනම්, අවබෝධ කරගන්න බැරි නම් පුළුවන් කමක් තියනවද? අපිත් කියන්නේ සාමාන්‍ය මොකක්වත් තේරෙන්නේ නැතිනම් අබබ්බ කියලා නේද? කොච්චර කිව්වත් වැඩක් නැහැනේ. තේරුම් ගන්නෙ නැහැනේ. අවබෝධ කරගන්න පුළුවන් දෙයට බෑ. සංසාරයේ පූර්වකృత අකුසල නිසා බුද්ධෝත්පාද කාලෙක උපදිනවා. හැබැයි සද්ධර්ම ශ්‍රවණය කරන්න තරම් වාසනාවක් නැහැ. එහෙම අය නැද්ද? ඕන තරම් ඉන්නවා. දැන් පිළිකා රෝහලට ගිහිලා ඇතිනේ නේද? කොච්චර අය ඉන්නවද බලන්න. එතන මේ ගත්තේ උදාහරණයකට. ඊට අමතර ඕන තරම් තැන් තියෙනවා. සමහර ගෙවල් වල නේද? මේ විදිහ අඩුපාඩුකම් සහිත අය උපදිනවා. ඒ අයට පුළුවන් ද බණ අහන්න? බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනවා. මේ බොහෝ පිරිසක් මේ දැන් නිවන් දකිනවා. මේ ශාසනය තුලම ධර්මය අවබෝධ කරගෙන නිවනට යනවා කියලා කිව්වත් අර ආයත එකෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන්ද? බෑ. එතකොට අපි ওই කොතනටවත් අහිත වෙලා තියෙනවද දැන්? නෑ. එහෙනම් කොච්චර වාසනාවන්තද බලන්න අපේ ජීවිතේ තියෙන හරය, වටිනාකම, උත්තරීතර ස්වභාවය. දැන් එහෙනම් අපි එතනමුත් මෙහාට ඇවිල්ලා දැන්. එතකොට තව කෙනෙක් උපදිනව හරිම ප්‍රඥාවන්තයි. කිසිම අඩුවක් නැහැ. යමක් ඇසූ සැනින් අවබෝධ කර ගැනීමේ ශක්තියකුත් තියෙනවා. යමක් දැක්ක සැනින් අවබෝධ කර ගැනීමේ ශක්තියකුත් තියෙනවා. දක්ෂතාවයකුත් තියෙනවා. හැබැයි බුදුහාමුදුරු කෙනෙක් ලෝකේ පහළ වුණා කියලා අහන්නත් නැහැ. ධර්මය අහන්නත් නැහැ. සද්ධර්ම ශ්‍රවණය කරන්න කියලා හිතන්න, හොයන්න, බලන්න අවස්ථාවක් ඇත්තේම නැහැ. එවැනි කාලයක ඉපදෙනවා. දැන් ප්‍රයෝජනයක් තියේද? එහෙමනම් ඒකත් නුසුදුසු කාලයක්. එතකොට ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලත් නැහැ. අබුද්ධෝත්පාද කාලයක. බුදු කෙනෙක් ලෝව පහළ වෙච්ච නැති. දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නට මත්තෙන් ඉන්දියාව පිළිබඳ හිතන්නකෝ. කොච්චරනම් සත්‍ය හොයාගෙන ගිය පිරිස් සිටියද? නේද? විවිධාකාරයේ පිරිස් සිටියා. උන්වහන්සේත් ගියානේ එක එක ආලාර කාලාම ළඟට, උද්දකරාම පුත්ත ළඟට මේ අය ළඟට ගිහිලා ඉගෙන ගත්තා. ඒ අයත් විවිධ ශාස්ත්‍රවරුන්. ඒ වගේම පූර්ණ කාශ්‍යපලා, නදී කාශ්‍යපලා, ගයා කාශ්‍යප මේ අය විවිධ පිරිස් කණ්ඩායම් මුල් කරගෙන එක එක කණ්ඩායම් හිටියා. හැබැයි සද්ධර්මයේ බුද්ධ කියන වචනයක්වත් අහන්න තිබුණේ නැහැ. එවැනි කාලයක මහා ප්‍රඥෙක් වෙලා උපදිනවා. ඕන දෙයක් සද්ධර්මයේ නෙවෙයි ඕනම දෙයක් ඇසූ සැනින් දැකලා අහලා අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇතුව උපදිනවා. හැබැයි අබුද්ධෝත්පාද කාලයක උපදින්නේ. වැඩක් තියනවද? නැහැ. පඤ්ඤාවන්ත අසයන් ධම්මෝ කියලා අපි කියනවනේ. ප්‍රඥාවන්තයින්ටයි මේ ධර්මයේ නුවණින් යමක් අවබෝධ කරගන්නට, දරන්නට, තේරුම් ගන්නට පුළුවන් පිරිසකට කියලා. එහෙමනම් ඒ අයට ඒ ධර්මයෙන් ප්‍රයෝජන ලබන්න තබ අහන්නවත් නැහැ. එවැනි කාලයක ඉපදුනොත් අපිට මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ලබලා බඹසර හැසිරලා අර උතුම් නිවනට යන්න පුළුවන් කමක් තියනවද? බෑ. එතකොට දැන් අපි ඉපදලා ඉන්නේ මේ හොඳම කාලේ. අද හොඳම දවස කිව්වා වගේ. අද හොඳම දිනේ. අද හොඳම මොහොත. මේ සුදුසුම කාලේ. මේ උදා වෙලා තියෙන්නේ. මේ අපි මනුෂ්‍ය ජීවිතයක් පවත්වන්නේ ශ්‍රේෂ්ඨ මිනිසුන් වෙලා ඉපදෙලා කිසි අඩුවක් නැතිව අඳගොළු බිහිරි ස්වභාවයකින් තොරව සද්ධර්මයේ ඇහෙන්නට වාසනාවන්ත වෙලා හැකියාව ඇති පිරිසක් හැටියට තාම නොහැකි වෙලා නැහැ.
හැකි පිරිසක් හැටියට ජීවත් වෙනවා. කොච්චර වාසනාවන්ත පිරිසක්ද බලන්න. අර කිව්ව ඔය කියන අනිත් සත්වනිකායන් වල ප්‍රමාණයන් අචින්ත්‍යයිනේ, අපමණයිනේ. ඒ අතර මේ වාසනාව තියෙන මිනිසුන් ඉන්නේ ලෝකයේ කීයෙන් කී පිරිසක්. මිනිසයන් අතර ඉපදුනත් ශ්‍රේෂ්ඨත්වයට පත් උනත් එහෙමනම් ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කරනවා මේ අක්ඛන සූත්‍රයේ තුල මේ කරුණු 8 හොඳට මතකයට ගත්තොත් සිහි කළොත් අපි කොයිතරම් වාසනාවන්ත පිරිසක්ද? කොයිතරම්ම වාසනාවන්ත පිරිසක්ද? මේ වාසනාව අත්හැරියොත් නම් හරියට අපිත් අන්ධ වුණොත් අපි කියන්නේ අර මැණික් ගලේ পায় හැපුණට කන ආවුලලා ගනීද? කණෙක් වෙලා ඉපදෙනවා බොහෝම වටිනා මැණික් ගලක পায় හැපුණත් ඒ මනුස්සයාට වැඩක් තියේද? අහුලා ගනීද? අපේ හැපුණොත් මැණික් ගලක পায় හැපුණොත් අරගෙන යන්න බැරි නම් කොහොමාරි ඕක අපි ගෙනියන්න බලනවා නේද? එහෙනම් අපිට මේ උතුම් ශ්‍රී සද්ධර්මය මහ වාසනාවක්. මේක මහා මාණික්කයක්. ඇයි? අපිට සද්ධර්මය ඇහෙන කාලයක අපි බොහොම ඥානවන්ත පිරිසක් වෙලා ඉපදලා ඉන්නවා. ඒ උතුම් ජීවිතේට අර්ථයක් හරයක් දෙන්න පුළුවන් පිරිසක්. ඒ නිසා මේ මාණික්ය අහදින්නටම ඕන. එකතු කරගන්නටම ඕන. අන්ධයන් බිහිරන් වගේ හිටියොත් මේ මනුස්ස ජීවිතය හැමදාම මේක පවතිනවත් නෙමෙයි. මේ මොහොතින් මොහොත මේ උතුම් ජීවිතය ගෙවිලා යනවා. මේ වටිනා ජීවිතය හරය ඵලය නෙලන්නට පුළුවන් මේ ශ්‍රේෂ්ඨ ජීවිතයේ මොහොතින් මොහොත මොකද වෙන්නේ? අවසන් වෙලා යනවා. තව එච්චර කාලයක් නැහැ ජීවිතේ පවත්වාගෙන යන්නට. අපි කොච්චර ජීවිතේ ගත කරලා තියෙනවද? ඒ අනුව අපිට හිතනකොට මේ ලැබූ උත්තරීතර මනුස්ස ජීවිතයේ තමයි ඒ වගේම බුදු කෙනෙක් පහළ වෙච්ච බුද්ධෝත්පාද කාලයක අපි ඉපදලා ඉන්නවා. ඒ නිසා අපිට මේ උතුම් ශ්‍රී සද්ධර්මය හොඳට ඇහෙනවා. හොඳට දැනෙනවා. අවබෝධ කර ගැනීමේ ශක්තියකුත් අපිට තියෙනවා. තාම නොහැකි වෙලා නැහැ. හැකියාව අපිට තියෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතයට දැනෙන මොහොතේ, හැඟෙන මොහොතේ, අවබෝධ වෙන මොහොතේ මේ උතුම් ධර්මයේ තුල අපි හැසිරුණොත් අපේ ජීවිත ආලෝකමත් කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ කරුණු 8 හොඳින් මනසි දරලා නිරයේ ඉපදිලත් නැහැ අපි. සංසාර ජීවිතේ නෙමෙයි මේ ජීවිතේ අපි ශ්‍රේෂ්ඨ මිනිස්සු හැටියට ඉපදලා ඉන්නවා. අර නුසුදුසු භාවයෙන් සුදුසු බවට පත් වෙලා ඉන්නවා. තිරිසන්නාත්ම භාවයක ඉපදලා නැහැ ඒත් සුදුස්සෙක් බවට පත් වෙලා ඉන්නවා. එතන ඉපදුනොත් නුසුදුසුයිනේ. ඊළඟට പ്രേත විශේෂ ඉපදලත් නැහැ. ඒ නිසා අපි එතනිමුත් සුදුසුකම ලැබලා තියෙනවා. ඒ වගේම තමයි අසඤ්ඤ තලවල ඉපදලත් නැහැ. අප්‍රමාණ දීර්ඝායුෂක ඇති ජීවිත ලැබලත් නෙවෙයි මේ මනුස්ස ජීවිතයක්ම ලැබලා ශ්‍රේෂ්ඨත්වයේ ඉන්නවා. එතනිමුත් අපි නිදහස් වෙලා ඉන්නවා. ඊළඟට ධර්මය අහන්ට දකින්න නැති ම්ලේච්ඡ ජාතියින් ඉන්න පළාතකත් නෙවෙයි ඉන්නේ. සුදුසු ප්‍රදේශයක ඉපදලා තියෙනවා. නේද? අර මංගල සූත්‍රය සඳහන් වෙන්නේ සුදුසු ප්‍රදේශයක ඉපදීමත් මහ වාසනාවක් නේ. සද්ධර්මය අහන්න පුළුවන් සුදුසු ප්‍රදේශයක ඒකට හොඳා පහසුකම් තියෙන තැනක අපි ඉපදලා ඉන්නවා. ඒකත් එහෙනම් ඒ සුදුසුකමත් අපිට තියෙනවා. ඒ වගේම තමයි මිත්‍යා දෘෂ්ටික හැඟීම් නැහැනේ. අපි පින්පව් පිළිබඳ හොඳ විශ්වාසයක් අපිට තියෙනවා. එහෙමනම් ඒ උත්තරීතර ස්වභාවයනොත් එහෙමනම් ඒ නුසුදුසුකමත් පසු කරලා අපි සුදුස්සන් බවට පත් වෙලා ඉන්නවා. ඊළඟ කාරණය තමයි මිත්‍යා දෘෂ්ටික හැඟීමෙන් තොරයි. ඒ වගේම අදගොළු බිහිරි ස්වභාවයෙන් ජීවිත අඩුපාඩුකම් සහිතව නෙමෙයි අපි ඉපදලා ඉන්නේ. සියලු සප සම්පත් ඇතිව හොඳ මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් හොඳට තියෙන පිරිසක් හැටියට අපි ඉපදිලත් ඉන්නවා. ඒ වගේම බුද්ධෝත්පාද කාලයක හොඳම දේ තමයි මනුස්සාත්ම භාවයක් ලබන්න ඕන මේ උතුම් බුද්ධෝත්පාද කාලයක. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනාට වැඩක් වෙන්නේ නැහැ. ඵල ලබන්න බෑ. එහෙමනම් අපි ඔය බුදුරජාණන් වහන්සේ අක්ඛන හෙවත් නුසුදුසුයි කියන අවස්ථා 8ෙන්ම මිදිලා ඉන්නේ. කොයිතරම් වාසනාවන්ත පිරිසක්ද බලන්න. මේ වාසනාව නැති කරගත්තොත් කණෙක් වගේ හිටියොත් එහෙමත් ඇතිනම් අර මාණික්‍ය ඵලය අපිට නෙලන්න පුළුවන් කමක් නැහැ. මේ උතුම් මනුස්ස ජීවිතයේ උත්තරීතර ස්වභාවයටපත් වෙච්ච අපි කොහොමද අපේ ජීවිතේ හරය ගොඩනගා ගන්නෙ? අපි මේ ලැබුච්ච මනුස්ස ජීවිතය ඉතාමත්ම හොඳට ගෙවනවා. දැන් මේ ලෝකේ අපිට බොරු නොකියන කෙනා කවුද? එහෙම කෙනෙක් තාම හම්බෙලා නැද්ද? ඈ?
කවුද? ළඟම ඉන්න එක්කෙනා වෙන්න බැරිද? එයා නම් කියන්නේම බොරු. කවුද අපිට බොරු නොකියන කෙනා? ළඟම ඉන්න කෙනා තමයි. කවුද? තමන්ගේ හදවත හිත තමන්ගේ හිතට තට්ටුවක් දාලා අහන්න මම කවුද කියලා. දැන් මම ශ්‍රේෂ්ඨ ජීවිතය දැන් අපි ඊටාම උසස් තැනකනේ ඉන්නේ. මේ අක්කන සූත්‍රයට අනුව ඊටාමත් උසස් තැනක ඉන්නේ. මේ උසස් ජීවිතයට ඇවිල්ලා මම මෞපිය උපස්ථානය කරනවා. හිතින් අහලා බලන්න. මෞපිය උපස්ථානය කරන්න පුළුවන් එක එක විදිහට. ඉඩකඩම් බලාපොරොත්තුෙන් කරන්න පුළුවන්. බැරිද? පුළුවන්. හොඳට සලකනවා. ඉඩම ලියාගත්ත විතරයි. එතනින් එහාට ආයේ මුකුත් ආය සැලකිල්ලක් නැහැ. එක්ක මහා මඟ එක්ක කොයිද? හොඳම තැන? නෑ දැන් හොඳ තැනකනේ ඉන්නේ ආමුදුරනේ. හොඳ තැනකට ගිහිල්ලා දැන් එතන හොඳට සැප පහසුකම් තියෙනවා. හොඳ පහසුකම් තියෙන තැනක ඉන්නේ කොහෙද? මහලු මඩ මෙතන හොඳට AC කාමරයක් තියෙනවා. මොනවා තිබුණත් වැඩක් නැහැ. දරුවෙක් ළඟ හිටියොත් තමයි ඒ අම්මට ඊ타ත්ම සැනසෙල්ල මනසට දැනෙන මහා ආධ්‍යාත්මික සැනසෙල්ල. ඒක වෙන කෙනෙකුට කියන්න බෑ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඒක වින්දනය කරනවා. අර මහලු මඩ මේ කොච්චර සැප තිබුණත් වැඩක් නැහැ. එහෙමනම් ඒ වගේ දැන් මේ මනුස්ස ජීවිතේ උත්තරීතර තැන ඉන්න අය බලන්න අන්ධයෝ විදිහට වැඩ කරනවා. අර වගේ කළොත් අපි අන්ධ වෙලා ඉන්නේ. ඒ මාණික්කයෙන් ඵල ලබන්න බෑ. එහෙමනම් මාතා පිතු උපට්ඨානං කියලා බුදුහාමුදුරු දේශනා කළේ මෞපිය උපස්ථානය මොනම කාරණයක්ද? මොන කාරණයක්ද? මංගල කාරණයක්. ඇයි මංගල කියලා කියන්නේ? උතුම්. අපේ මංගලේ උනට අවමංගල වෙනවනේ. දැන් බලන්න බුදුහාමුදුරු මේ මංගල කියන වචනයට දුන්න අර්ථය බලන්න. ඔබ දැන් ඉඩමක් අඩමක් ගෙයක් දොරක් අම්මගෙන් තාත්තගේ තියෙන ඩිපොසිට් ටික ඒව බලාපොරොත්තු වෙන්නේ නැතුව උපස්ථාන කරනකොට ඒක මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයට දෙන ඵලය තරම් හරය තරම් කොච්චර වටිනවද කියලා බලන්න. ඒ අම්මා තාත්තට සලකන්නේ මේ මගේ මෑණියන්ට මා මේ උපස්ථාන කරනවා. එහෙමනම් බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ අර මංගල කාරණයක් කරනවා වෙනවා. එතකොට මේ මංගල කාරණේ කරනකොට ඔබ අපායෙන් නිදහස් වෙනවා. මේ මංගල කියන වචනේට හැබැයි මේ බුදුහාමුදුරන්ගේ මංගල කරුණ වලට විතරයි. අපේ මංගල මම ඒකනේ කිව්වේ අවමංගල වෙනවා කියලා. නේද? බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ මංගල කරුණ අනුගමනය කරන කෙනා. මයන්න බිඳුව, මගනේ, පාරනේ, ගයන්න ගැලීම, ලයන්න වැළැක්වීම. එහෙනම් අපායට යන මං වළක්වනවා කියන අර්ථයෙන් තමයි මං උච්චති ගලතිති මංගල. අපායට යන පාර වළක්වන නිසා තමයි මංගල කියලා කියන්නේ. එහෙනම් හුද්දට අර බොරු නොකියන කෙනා කියනවා නම් මම මේ උපස්ථාන කරන්නේ මව්පියන්ට කරන උපස්ථානයක් හැටියට කියලා හිත දන්නවා නම් අර බොරු නොකියන කෙනා හොඳට කියනවා මම මේ කරන්නේ සැබවින් අම්මට කරන උපස්ථානයක්. මේ කරන්නේ මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතේ. අර අක්කන සූත්‍රයට අනුව උතුම් තැන ඉන්න කෙනා උතුම් විදිහට තමන්ගේ ජීවිතයෙන් මේ උතුම් කාර්යය යෙදෙනවා නම් ආන්නයා කවදාකවත් අපායට යන්නේ නැහැ. ඇයි මේ පාර වළක්වන වැඩක් නේ කරන්නේ? ඔය මංගල සූත්‍රයේ තියෙන කරුණු එකින් එක දැන් මේ වෙලාවේ සද්ධර්ම ශ්‍රවණය කාලේන ධම්ම ශ්‍රවණං මේ සද්ධර්ම ශ්‍රවණය කිරීමත් මංගල කාරණයක්. කාලේන ධම්ම සාකච්ඡා සුදුසු වෙලාවේ ධර්ම සාකච්ඡාවක යෙදීමත් මංගල කාරණයක්. මේවා අපායට යන වැඩ නෙවෙයි. එහෙමනම් මව්පියන් පිළිබඳව දෙමාපියන් තමන්ගේ උතුම් තමන්ට මේ ජීවිතයේ දායාද කරලා දුන්න. දැන් අර පුංචි කාලේ මතක නැහැනේ නේද? පාරවල් දිගේ තම්මල දුවනවා කවන්න පොවන්න. බත් පිඟන් අරගෙන දැකලා තියෙන්නේ. කොච්චර වෙහෙසනවද මහන්සි වෙනවද? දැන් නම් කන්න පුළුවන් වුණාට පස්සේ හොයාගෙන හරි කනවා. අර කාලේ කොහමද? දුවලා පැනලා කොච්චර සමහර වෙලාවට බුරුත් කියනවා නේද? බුරු 1000ක් විතර කියලා තමයි කෑම පිඟානයක් කවන්නේ. ඒකත් ධර්මානුකූල දෙයක් කියනවනම් හොඳයි. නේද? එහෙම වෙන්න පුළුවන් ශක්තියක් අපි ඇති කර ගන්න ඕන. එහෙනම් මේ දරුවන් මේ සමාජයට දායාද කරන්න කොච්චර අම්මා තාත්තා දෙන්න මහන්සි වෙනවද මුලින්? අර අවුරුදු 5 අපි ජීවත් වුණේ නැහැ කියලා අයින් කරානේ මම මුලින්ම සඳහන් කරපු ශ්ලෝකයට අනුව මුලින්ම ඒ කෑල්ල අපි අයින් කළා දැම්මා. ඇයි? අපි නෙමෙයි ජීවත් උනේ. අපිව ජීවත් කරලා තියෙන්නේ. අම්මා තාත්තා කැව්වේ, පෙව්වේ, ඇන්දේ, පැළඳේ සියල්ලම සකස් කරලා දුන්නේ. ගමනට යනකොට ඒ ගමනට අවශ්‍ය කරන විදිහට ඇඳුම් පැළඳුම් දැන් හොයාගත්තට මේ ගමනට මේක හොඳයි, මේ ගමනට මේක හොඳයි. නෑ නෑ ඒකට වැඩිය මේක හොඳයි කියලා දැන් තීරණය කළාට එදා ඒක තීරණය කළේ අම්මා තාත්තා දෙන්න. එහෙනම්
ඒ අම්මයි තාත්තයි කියලා කියන්නේ මේ ලෝකේ අපිට ඉන්න ඉතාමත්ම ශ්‍රේෂ්ඨ වස්තුන්. ඒ නිසා අර නොහැකි දවසට අර වගේ කොච්චර සැප තියෙන තැනක ගිහිල්ලා තියලා තමන් සතුටු වුණත් ඒ අම්මා තාත්තා සතුටු වෙන්නේ ඒ අයට දැන් දරුවෝ නැතුව අම්මලට තාත්තලට ඉන්න බෑ කියනවනේ. ඒ වගේ තමයි ඒ අම්මට තාත්තටත් ඒ වයසට ගියාට පස්සේ නොහැකියාවටපත් වුණාට පස්සේ කොයිතරම් සැප තියෙන තැනක හිටියත් දරුවෙක්ගේ මූණක් දකින්න නැති වුණොත් ඒ සතුටින් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨ උතුම් මොහොතක ජීවත් වෙන අපි මේක හැමදාම තියෙනව නෙවෙයි. ඊටාම සුළු කාලයයි. මේ ශ්‍රේෂ්ඨ කාලයක බුද්ධෝත්පාද කාලයක උතුම් කාලයක ජීවත් වෙන අපි අපේ ජීවිතයේ උත්තරීතර ස්වභාවයේ වටිනාකම එකතු කරගන්නට ඕන මේ ජීවිතයට. එහෙම වුණොත් තමයි මේ ශ්‍රේෂ්ඨ ජීවිතය Tamanට පුළුවන් විදිහට ගත කරලා මේ ජීවිතයෙන් ඵල ප්‍රයෝජන ලබන්න පුළුවන් ශක්තිය උදා වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ උත්තරීතර දේශනාවන් අපේ මනසේ රඳවගෙන අපි ශ්‍රේෂ්ඨ මිනිසුන් හැටියට හැම මොහොතක්ම ගත වෙන හැම මොහොතක් අර්ථාන්විතව ගත කරන්න ඕන. දෙමාපිය උපස්ථාන කරන්න පුළුවන්. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්. ටික ටික හෝ මේ නිවනේ හඬ නිවනේ රසය ඇති වෙන ඇහෙන සත්පුරුෂ භූමියකට හරිපත් වෙන්න ඕන. හරියට ගංගාවකින් දෙපස වසුපැටියයි එළදෙනයි ඉන්නවා. එළදෙන හඬට වසුපැටිය මොකද කරන්නේ? කොහොම හරි අර ගඟ තරණය කරන්න එහෙට දුවනවා මෙහෙට දුවනවා දඟලනවනේ. නේද? අම්මත් මහන්සි වෙනවා අර වසුපැටිය ළඟට යන්න. හැබැයි ගඟ තරණය කරන්න තාම බෑ. අපිට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ඇහෙනවා. මේ සමහර වෙලාවට දැනෙන දුක වේදනාව නිසා මේ ජීවිතේම නිවන් දැක්කනම් හොඳයි කියලා හිතනවා. හැබැයි ආය අමතක වෙනවා. නේද? හරියට අර එලාම් එකක් තියලා උදේට නැගිටිනවා වගේ. එලාම් මඩ ඇහෙනවම නැගිටින්න ඕනේ කියලා දන්නවා. ආය දන්නේම නැතුව ඕෆ් කරලා නිදි. ඒ වගේ මේ භවයෙන් භවයට මේ සංසාර ජීවිතය අරගෙන යනවා අපිට ජාති ජරා මරණ කියන හඬ ඇහෙනවා. නිවන් දකින්න ඕනේ කියන සිතුවිලි එනවා. ඒ සිතුවිලි තාම ශ්‍රේෂ්ඨයි. ඒ සිතුවිල්ල ආවත් අර තත්වයෙන් ඉහළට ඇවිල්ලානේ අපි එතකොට. අර අවස්ථා අටින්ම උත්තරීතර ස්වභාවයට ඇවිල්ලා අපිට සිතුවිල්ල ඇති වෙනවා. හැබැයි අපි තාම නැගිටලා නැහැ. ඒ නිසා දැනිච්ච මොහොතේ, හැඟිච්ච මොහොතේ, අවබෝධ වෙච්ච මොහොතේ අපිටත් පුළුවන් ශක්තිය ලැබෙන්න ඕන මේ උත්තරීතර මේ ජීවිතේට, මේ හරවත් ජීවිතේට, මේ අර්ථවත් ජීවිතේට ඊ타ත්ම වටිනා උතුම් ජීවිතයක් බවට මේ ජීවිතය පත් කරගන්න. හැබැයි මේ ජීවිතය විනාශ ස්වභාවයට පත් කරන්නට රාගය කියන සිතුවිල්ලට ඉඩ තියෙනවා. රාගෝ නාම මනස්සල්යෝ ගුණ ද්‍රවින තස්කරා. ගුණයන් උපදිනවා. දැන් මේ වෙලාවේ මම මෙහෙම වෙන්න ඕන කියලා හිතුවිලි ඇති වෙනවා. ධර්ම ශ්‍රවණය කරනකොට නේද? උතුම් සිතුවිලි පහළ වෙනවා. හැබැයි මනසේ ඇලිච්ච අර රාගය නැමැති උල මොකද කරන්නේ? ගුණ ද්‍රවින තස්කරා. ගුණය කියන එක හොරකම් කරගන්නවා. කරුණාව උපදින්න පටන් ගන්නවා. මෛත්‍රිය මේ යහපත් සිතුවිලි කරුණාව, මෛත්‍රිය, ඉවසීම, දයාව, අනුකම්පාව කියන මේ උතුම් ගුණ මතුවෙනකොට මොකද කරන්නේ? මනසේ ඇන්ලා තියෙන අර රාගය නැමැති උලින් හොරකම් කරගන්නවා. අර උතුම් ගුණ හොරකම් කරගන්නවා. හරියට රාහු චන්ද්‍රයා ග්‍රහණය කරගත්තට පස්සේ අඳුරුයිනේ නේද? චන්ද්‍රයා තිබුණාට වැඩක් නැහැ. ඊළඟට තපෝ වන හුතාසන. තපස නැමැති වනයේට අර රාගය නැමැති දේ මොකද වෙන්නේ? ගින්නක් වගේ එවිල්ලා යනවා, දැවිලා යනවා, අවසන් කරනවා. ඒ නිසා නිතරම ඔබේ ජීවිතයේ පිළිබඳ අවදිය නුවණ පිහිටවාගෙන එළඹ සිටි සිහියේ පිහිටා ඔබ මේ ජීවිතය ගත කරන්න ඕන. ඒ තරම් ශ්‍රේෂ්ඨ උතුම් මොහොතකයි අපි ජීවත් වෙන්නේ. සද්ධර්මය ඇහෙනවා. ඒ වගේම අවස්ථාවන් ඉඩ ප්‍රස්තාවන් තියෙනවා. අපි තාමත්ම හොඳට ඉපදිලා ඉන්නවා. එහෙනම් අපි වාසනාවන්ත පිරිසක්. ඒ නිසා කවදාකවත් එක මොහොතකවත් අපේ ජීවිතයෙන් සිද්ධ වෙන යම් විදිහේ අඩුවක් පාඩුවක් වේ නම් මේ මොහොතේ පටන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා නැගිටින මොහොතේ පටන් ඔබේ හිතට දැනුණා නම් යහපත් සිතුවිල්ලක් මම අද දවසේ මගේ අම්මට උපස්ථාන කරනවා. එහෙමත් නැත්නම් මම මේ විදිහේ ගුණයක් පුරුදු කරනවා. කරුණාව පුරුදු කරනවා, ඉවසීම පුරුදු කරනවා කියලා හිතිච්ච ඒ සිතුවිල්ල ඒ වෙලාවෙම ක්‍රියාවට නගන්න. යහපත් සිතුවිල්ලක් මනසට නැගිච්ච හැම මොහොතකම ඒ යහපත් සිතුවිල්ල තුළ ජීවිතේ ගොඩ නගා ගන්න වෙහෙසෙන්න ඕන, මහන්සි වෙන්නට ඕන. හේතුව මේ අක්ඛන සූත්‍රයට අනුව කෙටියෙන් අපි සිහි කළොත්
අපි නිරයේ ඉපදිලත් නැහැ. තිරිසන් ආත්මයක ඉපදිලත් නැහැ. ඒ වගේම තමයි പ്രേත ආත්මයක ඉපදිලත් නැහැ. ඒ වගේම අසඤ්ඤ තලයේ ඉපදිලත් නැහැ. ඒ වගේම තමයි ම්ලේච්ඡ જાතියෙන් ඉන්න පලාතක ඉපදිලත් නැහැ. බුදු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ හැම දෙනාගේම පිහිට පිළිසරණ අපිට තියෙනවා. ඒ වගේම තමයි මිසදිටුවෙක් වෙලා ඉපදිලත් නැහැ. පින්පව් පිළිබඳ විශ්වාසය නැති වෙලා ඉපදිලත් නැහැ. ඊළඟට අංග විකල භාවයකින් එහෙමත් නැතිනම් මෝඩ ස්වરૂපයකින් යමක් කමක් තේරුම් ගන්න බැරි කමකින් නැහැනේ අපි. එහෙනම් එතනිමුත් එහාට ඇවිල්ලා ඒ වගේම අබුද්ධෝත්පාද කාලයක නෙවෙයි අපි ඉපදලා ඉන්නේ බුද්ධෝත්පාද කාලයක මේ ශ්‍රේෂ්ඨත්වයේ හැම වෙලාවෙම මතකයට ගන්න මගේ ජීවිතේ කොච්චර වටිනවද අනිත් සත්ව සංහතීන් සමග සසඳනකොට මම මේ ජීවිතයේ තව තවත් ආලෝකයට අරගෙන යන අර විදිහේ මගේ ජීවිතෙන් කරන්න පුළුවන් මේ මොහොතේ කරන්නට පුළුවන් gedara doreedi රාජකාරියේදී මොනියම් හෝ කටයුත්තක නියැලෙන හැම මොහොතකම මගේ ජීවිතෙන් කරන්න පුළුවන් යහපත් දේ මම මගේ ජීවිතෙන් කරනවා කියන උතුම් සිතුවිල්ල ඊ타ත්ම අදිෂ්ඨානශීලීව ඒකත් පාරමිතාවක් නේ අදිෂ්ඨානය කියන එක මේ අදිෂ්ඨාන පූර්වක චේතනාව මේ තාම මහලු වියටපත් නොවිච්ච වෙලාවේ හැකියාව තියෙන වෙලාවේ නේද ශක්තිය තියෙන වෙලාවේ අවස්ථාව ඉඩ ලැබිච්ච මොහොතේ දැනුණ මොහොතේ මේක දැනෙන්නත් එපයි නේද? ඒ වගේම මේක හැඟිච්ච මොහොතේ අවබෝධ වෙච්ච මොහොතේ මම අද පටන් මගේ ජීවිතය අර්ථාන්විත ජීවිතයක් බවට පත් කර ගන්නවා කියන උසස් සිතුවිල්ල ශ්‍රේෂ්ඨ ශක්තිමත් මනස මේ මනසින් ඊ타ත්ම ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙලා ඔබේ ගුණ ධර්ම ටික සාර ධර්ම ටික බෝධිපාක්ෂික ධර්ම පාරමී ධර්ම මේවා ටිකින් ටික සම්පූර්ණත්වයට පත් කරගෙන එකපාරම පිරෙන්නේ නැහැ නේද අර උද බින්දු නිපාතේන උද කුම්භෝ පිපූරති ජලයේ බිඳෙන් බිඳ එකතු වෙලා ගුණ නුවණ සපිරනවා වගේ ඔය ඇත්තන්ගේ ජීවිතවලත් මේ උතුම් ගුණය ටිකින් ටික එකතු කරගෙන මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයේ උතුම්ම ඵලය වෙන මේ සම්මා සම්බුද්ධ ශාසනය තුලදී හෝ වේවා එහෙමත් නැතිනම් ඔබ ප්‍රාර්ථනා කරන විදිහට මේ මහා භද්‍ර කල්පයෙන් හරිය ගොඩ වෙන්න නේද මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ ශාසනයේදී හෝ වේවා ඔබ ප්‍රාර්ථනා කරනවා නම් එහෙමත් නැත්නම් ඔබ ප්‍රාර්ථනීය බෝධියකින් ඔබට ලැබිච්ච මේ උතුම් ජීවිතේ උතුම් මොහොතක ජීවත් වෙන අනිත් සත්ව සංහතීන් සමග සසදනකොට අක්කන සූත්‍රයට අනුව අපි ශ්‍රේෂ්ඨ පිරිසක් සද්ධර්මය අහන්ට දකින්ට දැනෙන හැඟෙන අවබෝධ වෙන පිරිසක්. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨ ජීවිතයේ අපේ ගුණධර්ම සාර ධර්ම බෝධිපාක්ෂික ධර්ම පාරමී ධර්ම සම්පූර්ණත්වයෙන් මේ භයංකර වූ සංසාරයෙන් අත මිදෙන්නට අපිට මේ උතුම් ශ්‍රේ සද්ධර්මයේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය වේවා උතුම් නිවන් සුවයම සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනය ඇති කරන්න. ඒ උතුම් ශක්තිමත් මනසින් මෙතනින් නැගිටලා යන මොහොතේ ඉඳලම දැනිච්ච දේ ක්‍රියාවට නගන්න. යහපත් වචනේ යෙදෙන්න. ඒක තමයි ධර්මයේ යෙදීම වෙන්නේ. ඒක තමයි අපායෙන් නිදහස් වීම වෙන්නේ. භවය ඒ නිසා මේ භවයෙන් වැසුණ ජීවිතය තුළ කල කී දේවල් අපිට වළක්වන්නට බෑ. දැන් මේ දැනෙන මොහොතේ අයහපත් දෙයක් නම් මම මගේ ජීවිතයට එකතු කරගන්නේ නෑ මේ මොහොතේ ඉඳලා. නිතරම බොරු නොකියන කෙනාගෙන් අහලා බලන්න ඕනේ. වැඩක් කරන්න ඉස්සරෙන් මේක හරිද වැරදිද කියලා. දැන් මේ බොරු නොකියන කෙනා අය වෙන කොහෙවත් නෙවෙයි ළඟනේ ඉන්නේ. ඈත ගියත් ටක් ගාලා ගෙන්න ගන්න පුළුවන්. එයාගෙන් අහලා බලලා ජීවිතේ හරවත් කරගන්නට ඔබට මේ මහා ආශිර්වාදයක් වේවා මේ කළ මහා කුසලය මහා ආනුභාවයක් වේවා ජීවිතය ගුණයෙන් ධර්මයෙන් සැනසෙත්වා වටිනාකම් දියුණු වේවා බෝධිපාක්ෂික ධර්ම වැඩේවා සසරින් අත මිදී ලබන නිවන් සුවයමත් වේවා කියන ප්‍රාර්ථනය ඇති කරන්න. දැන් කල්පනා කරන්න අපි බණ අහලා දැන් ලැබුණේ මොනවද? එකත් මම කියවනේ මංගල සූත්‍රයට අනුව අපායට යන මං වළක්වා ගැනීම වැඩක් නේ යෙදුනේ නේද? ඒ වගේම ඔබ මටත් ඒ ආනිසංසය ලැබුණා. ඔබ අප දෙපක්ෂ එකතු වෙලා මේ කලේ සත්පුරුෂ සමාගමයක් මේ සත්පුරුෂයන් හැටියට අපි එකතු වෙලා ලෞතුරා තථාගත දේශනාවකට අපි සවන් දුන්නා. අංගුත්තර නිකායේ අට්ඨක නිපාත සඳහන් වෙන අක්කන සූත්‍රයට අනුව මේ ධර්ම කරුණු කීපය ශ්‍රවණය කරලා අපි ජනිත කළ මේ මහා කුසලයෙන් මේ මහා පිංකමෙන් මේ මහා ආශිර්වාදයෙන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා
මෙහි දායකත්වයේ අරගෙන කටයුතු කරන දිලිනේ විජේසුන්දර සහ රුවන් කරුණාරත්න ඒ දෙපළ ඒ අංක 1 දෙවන පටුමග නෙළුම්පුර රත්මලාන ප්‍රදේශයේ පදිංචි දිලිනේ විජේසුන්දර මහත්මයාත් ඒ වගේම රුවන් කරුණාරත්න මහත්මයා කියන මේ දෙපළ ඉතාමත්ම වාසනාවන්තයි. අද තමන්ගේ ජීවිතයෙන් කළ මේ කුසල් මේ විශ්වයේ තුල තමන්ගේ ඥාතිත්වයේ දරලා මතකයේ රැඳිච්ච අය දැන් මතකයට එනවා. මතකෙන් ගිලිහි ගිය අය ඕන තරම් ඉන්නට පුළුවන්. මතකයේ රැඳුණු මතකෙන් ගිලිහි ගිය මියගිය සියලු ඥාතීන් අනුමෝදන් වීමෙන් සැනසෙත්වා කියන තුන් ප්‍රාර්ථනාව ඇති කරන්න. ඒ වගේම තමයි සෙත් පතන්නට බලාපොරොත්තු වෙනවා රවිජ කරුණාරත්න සහ සඳලි කරුණාරත්න දරුවන් දෙපළට. මේ දරුවන් දෙපළට ආශිර්වාද කිරීම මහා පුණ්‍යවන්ත දෙයක්. ඉතින් ඔබ දෙපළට මේ පුංචි දරුවන් දෙපළට මේ අම්මා තාත්තගේ හදවතේ ඇතිවෙන මහා ශක්තියත් එක්කම මේ මහා ධර්මීය ආශිර්වාදයෙන් පුංචි දරුවන් දෙපළගේ ජීවිත ආලෝකයෙන් ආලෝකයට ගමන් කරත්වා ගුණධර්ම වටිනාකම් ජීවිතවල එකතු කරගෙන මේ උතුම් ජීවිතයේ ඵල නෙලන්නට ඇත්තන්ට මේ උතුම් ධර්මයේ ආශිර්වාදයක්ම වේවා කියන ආශිර්වාදයක් කරමින් ඒ වගේම දෙමාපියන්ට සංග්‍රහයකුත් කරනවා. දෙමාපියන්ට ආශිර්වාද කිරීමත් මේ පින්කමේ සිත් පැතීමත් එක පින්කමක්. ඒ එහෙමනම් දෙමාපියන් දෙපළටත් නිදුක්ව නිරෝගීව නිරුපද්‍රිතව තමන්ගේ ජීවිත ගත කරන්නට මේ උතුම් ධර්ම ශ්‍රවණානිසංස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් කරමින් රවිජ කරුණාරත්න පුතුගේ 11 වන උපන්දිනය අද. ඉතින් අපි මේ වෙලාවේ හරිම වාග්යවන්තයි. හොඳ පුණ්‍යවන්ත උපන්දිනයක්. ජීවිතේ ලැබූ මොහොතේ ඒ ජීවිතයට අර්ථයක් දුන්නා. හරයක් දුන්නා. ඒක නිකන් ඕලාරික විදිහට ගෙවන්න හැදුවේ නැහැ. ඊ타ත්ම වටිනවා පුණ්‍යවන්ත වාග්යවන්ත උපන්දිනයක් වේවා. මේ ඊළඟ උපන්දිනයේ සමරනකොට ගුණ නුවණ තව තවත් දියුණු කරගෙන ඥාණය ඇති කරගෙන ගැනීම සඳහා මේ මහා කුසලය ආශිර්වාදයක්ම වේවා. රවිජ කරුණාරත්න පුතුණුවන්ට පුණ්‍යවන්ත උපන්දිනයක්ම වේවා කියන ආශිර්වාදය කරනවා. ඒ වගේම තමා අවුරුදු 15ක් විවාහ ජීවිතය. කොච්චර හොඳද නේද? ඒ ජීවිතය තව තවත් ගැටුමකින් තොරව බොහෝමත්ම හොඳ ජීවිතයක් බවට පත් කරගන්නට අර මධ්‍යම නිකාය සූත්‍රයක සඳහන් වෙන විශේෂ කාරණයක් තමයි අපි අපේ ජීවිතේ ඉවසීමේ ගුණය පුරුදු කළොත් ඔබේ යුග දිවිය තව තවත් ආලෝකමත් වෙනවා. ඒ ආලෝකය ඔබේ ජීවිතයට ලබන්නට අද දවස් තුල මේ සිද්ධ කළ ධර්ම දේශනාවේ ආශිර්වාදයෙන් විශේෂයෙන්ම දිලිනි විජේසුන්දර සහ රුවන් කරුණාරත්න කියන ඔබ දෙපළට ඔබ දෙපළගේ යුග දිවිතය තව තවත් අර්ථවත් වේවා. ගුණයෙන් ධර්මයෙන් පිරේවා. විවාහ සංවත්සරයත් සමරන්නේ තාමත් වටින විදිහට ඒ දෙපළටත් නිදුක් නිරෝගීව නිරුපද්‍රිතව ගෘහ ජීවිත ආලෝකමත් කරගෙන තව තවත් මේ සමාජයේ වෙනුවෙන් යහපතේ හැසිරෙන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියන ආශිර්වාදයක් කරනවා. රටදෑ වෙනුවෙන් ජීවිත පූජා කළ සියලුම රණවිරුවන්ට ආශිර්වාද පින් අනුමෝදන් කිරීමත් විශේෂයෙන්ම මේ මාධ්‍ය ජාලය නිසා මුළු මහත් ලෝකයටම මේ ධර්ම කරුණු ඇහෙනවා. ඒ නිසා උතුම්ම දාණය දුන්නා මේ දෙපළ විසින් දිලිනී විජේසුන්දර සහ රුවන් කරුණාරත්න කියන දෙපළ එකමුතු වෙලා මේ ලෝකයෙන් උසස්ම දාණය මුළු මහත් ලෝකයටම බෙදා දුන්නා. මුළු මහත් ප්‍රදේශයටම බෙදා දුන්නා. මේ උතුම් දානයේ ආශිර්වාදය ලබන්න පුළුවන්කම ලැබුණේ විශේෂයෙන්ම මේ මාධ්‍ය ජාලය ආරම්භ කරලා මේ ලෝක සත්කාරය කරගෙන යන අපේ දරණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේ නිසායි. උන්වහන්සේ ප්‍රධාන මේ මාධ්‍ය ජාලය තුල කටයුතු වල යෙදෙන සියලුම කාර්ය මණ්ඩලයටත් ඔබ අප හැමටත් මේ ගෞතම ශාසනය තුලම නිවන් දකින්නට ප්‍රාර්ථනීය බෝධියකින් ප්‍රාර්ථනා කරන විදිහට නිවන් දකින්නට මේ මහා කුසලය ඔබ අප හැමට එකලෙස පිහිටා දාර වේවා. උතුම් නිවන් සෝයම සාක්ෂාත් වේවා කියලා සියලු දෙනාටම පින් දෙමින් අද ධර්ම දේශනාව නිමාවට පත් කරනවා. ධර්ම ශ්‍රවණාබිලාෂී වෙච්ච ඔබ හැම දෙනාම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කළ කුසලයත්
පින් අනුමෝදන් කිරීම තුළින් ජනිත කළ මේ මහා කුසලයේ ආශිර්වාදයත් ඔබ අප හැමගේ ජීවිත ආලෝකමත් කරත්වා. සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන් මේ උතුම් මාධ්‍ය ජාලයට මේ පුණ්‍ය භූමියට අධිග්‍රහිත සම්‍යක් දෘෂ්ටික දෙවියන් ඔබට අධිග්‍රහිත ඉෂ්ඨකාමී දෙවියන් ඇතුළු සියලු දෙවියන් මේ කුසල් අනුමෝදන් වීමෙන් සැනසෙත්වා. එසේ යෙහින් වැජබෙන දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය ඔබ සෑම දෙනා කෙරෙහි යොමු වේවා කියන සිතුවිල්ලෙන් සියලු දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. දේවෝ වස්ස සුකාලේන සස්ස සම්පත්තේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සත්පුරුෂයන් ලෙස ලෝකයේ දකින්නට අප සැමට මගහසර කියා දුන් දේශකයන්න් වහන්සේ වන රෙදීමාලියද්ද පුරාණ විහාරාධිකාරියේ කඩුවෙල විද්‍යාලෝක පරිවේනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව තවත් চিරාත් කාලයක් මේ ධර්මද්වීපයේ ධර්මයෙන් පෝෂණය කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි සැවොම එක්ව සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ ආරෝපවාහිනිය ඔබ වෙත ගෙන දායකත්ව ධර්මදේශනය මෙතකින් නිමාවට පත්වනවා. පින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.